ගෞරවනීය ස්වාමින් වහන්සේලාගෙන් සමාව අවසර ශ්‍රද්ධා බුද්ධ සම්පන්න කාරුණික පින්නතුනි අපේ පසුගිය වීඩියෝවේදී සාකච්ඡා කරලා අවසන් කළා රතන සූත්‍රයේන යංකින් ජීවිතං ඉදවා හුරංවා කියන මේ ගාථා රත්නයේහි අර්ථය අට කතාවට අනුව සහ තවත් බාහිර කරුණු සහිතව අපි ඊළඟ ගාථාවට යොමු වෙන්න කලින් ඉතා කෙටියෙන් මේ ගාථාවේ අර්ථය විමසලා බලමු පද අනුව කොහොමද අපිට ලැබෙන්නේ කියලා ඉතා කෙටියෙන් මේ යං කිංචි විත්තං ඉදවා හුරංවා කියන ගාථාව මේ විදිහට ගාථාවක් හැටියට අපිට දකින්න ලැබුණට අපිට සාමාන්‍යයෙන් ගාථාවක් තේරුම් ගන්න ගැනීමේදී සමහර වෙලාවට පද තිබෙන ස්ථාන වෙනස් කරගන්නට සිද්ධ වෙනවා. මොකද ගාථාවක් බඳිනකොට ඒ ගාථාවට අවශ්‍ය විදිහට පද වාක්‍යයක වගේ ගොඩනගන්න බෑ. ඒක නිසා පදේ හා මෙහා කරන්නට සිද්ධ වෙනවා. නැවතය අපි සකස් කරගත යුතුයි අර්ථය පැහැදිලි කර ගැනීම පිණිස. එහෙම තමයි මේ පිළිවෙලේ යම් වෙනසක් තියෙන ඔබට පෙනේවි. ඒ පිළිවෙලේ වෙනස දකින්න ලැබෙන්නේ ඒ කාරණේ නිසා. එතකොට මේ ගාථාවේ අර්ථය ලැබෙන්නේ මෙහිමයි. ඉදවා කියන්නේ මෙලොව අපි ජීවත් වෙලා ඉන්න මේ මනුෂ්‍ය ලෝකේ හෝ කියන එක. හුරංවා වෙනත් ලෝකයක ඒ කියන්නේ තාවතින්සෙන් යට අපත් සමග බුම්මට්ටව ජීවත් වෙන වෙනත් අමනුෂ්‍ය කොට්ටාස ජීවත් වෙන වෙනත් ලෝක වේවා. සග්ගේසුවා එතනින් එහාට තියෙන යාමයේ තුසිත ආදී අකනිටාව දක්වා එතනින් එහාට තියෙන එතරම් නේව සංඥා නා සංඥා එතන භවාග්‍රය දක්වාම වෙනත් ඕනෑම ලෝක තියෙන යං කිංචි යං කිසි නැත්නම් කිසියම් පනීතං උසස් වූ ශ්‍රේෂ්ඨ වූ උදාරතර වූ යං විත්තං යම් වස්තුවක් යං රතනං යම් රත්නයක් අත්ති තිබේද තං ඇද්ද තථාගතේන සමං තථාගතයන් වහන්සේ හා සමාන වූවක් නෝ ඒකාන්තයෙන් න අත්ති නැත. ඒ සඳහන් කරපු විදිහේ මොනතරම් වටින වස්තුවක් මොනතරම් වටිනවයි කියන රත්නයක් තිබුණත් ඒ කිසිම එකක් තථාගතයන් වහන්සේ හා සමාන වූවක් නම් නැත. එතකොට ඒක සත්‍යයක් අසත්‍යයක් නෙමෙයි. ඒ ප්‍රකාශ කරන්නේ කරුණු සහිතවයි. කරුණු රහිතව නෙමෙයි. ඒ දේශනා කරන්නේ පදනමක් ඇතුවයි. පදනමක් නැතුව නෙමෙයි. ඒ දේශනා කරන්නේ මුලක් ඇතිවයි. අමූලිකව නෙමෙයි. ඒක විද්‍යාමානයි. අවිද්‍යමාන දෙයක් නෙමෙයි. මේ සත්‍යයක්. ඒ සත්‍ය කවදාවත් වෙනස් වෙන්නේ නැහැ. අසත්‍යයක් වෙන්නේ නැහැ. ඉදම්පි මෙම කරුණෙහිද බුද්ධේ බුදුරජාණන් වහන්සේ කෙරෙහි රතනං රතන භාවයේ හිවත් රතන අර්ථය. අනික් වස්තු වල තියෙනවා රතන කියන ගුණය. අර කලින් සඳහන් කරේ චිත්ති කතං මහග්ගෝච අතුලන් දුර්ලභ දස්සනං අනෝම සත්ත පරිභෝගං රතනං තේන උච්චති කියලා. මේ කියන මණිකක තිබිය යුතු මේ ಗುಣ තියෙනවා අනික් කියව එක ඇත්ත. නමුත් ඒ කිසිවක සැබවින්ම මේ තථාගතයන් වහන්සේගේ තරම් ඒ චිත්ති කතං මහග්ගෝච අතුලං දුර්ලභ දස්සනං අනෝම සත්ත පරිභෝගං කියන මේ ಗುಣ හා රති ජනනට්ඨේන රතනං කියන මේ ಗುಣ ඇති නෑ. ඒ නිසා රතන භාවයේ රතන අර්ථය
සැබවින්ම තියෙන තථාගතයන් වහන්සේට ප්‍රනීතං උසස්ව ශ්‍රේෂ්ඨතව උදාරතරව පිහිටන්නේ තථාගතයන් වහන්සේට. ඒතේන සච්චේන ඒ සත්‍යානුභව බලයෙන් සුවත්ති හෝතු යහපතක්ම වේවා. මේක තමයි මේ ගාථාවේ සරල අදහස. පසුගිය පාඩම් වලදී අපි සාකච්ඡා කරපු අදහස නැවත නැවත කියලා හිතේ ධාරණය කරගන්න, අදහස හිතට හොඳින් අරගන්න. ඔබ මේ යංකින්චි විත්තං ඉදවා හුරංවා කියන ගාථාව සජ්ජායනා කරන වාරයක් පාසා, මිනිහි කරන වාරයක් පාසා, අසන වාරයක් පාසා එවිට ඔබට අර්ථයත් සිහිපත් වේවි. අර්ථය දැනගෙන කරන කියන දේවල් ඥාන සම්පයුක්තයි. ප්‍රඥාව යෙදෙනවා. ඥාන සම්පයුක්ත කුසලයේ ඥාන විප්‍රයුක්ත කුසලයට වැඩිය මහානුභාව සම්පන්නයි. ඥාන විප්‍රයුක්ත කුසලයකින් ලැබෙන ආනිසංස වලට වැඩිය ඥාන සම්පයුක්ත කුසලයකින් ලැබෙන ආනිසංසය බොහොම ප්‍රබලයි. ඒක නිසා ඒ කාරණයත් හොඳින් හිතට ගන්න, අහන විට, මෙනෙහි කරන විට, සජ්ජායනා කරන විට මේ අදහස දැනගෙනම මතුවට ඔබට ඒ කටයුතු කරන්නට පුළුවන්. එයින් ඔබට පවතින කරදර උවදුරු වේවා. ඔබට අන්‍යයන්ට මේ සජ්ජායනා කිරීම තුළින් සිත සාන්තිය ළඟා කර දීමේ ශක්තිය ධෛර්යය ලැබේවා. මෙහි අර්ථය හිතට ලැබීමෙන් ඒ කරදර උපද්‍රවයන්ගෙන් අත මිදෙනවටත් වැඩිය සැනසිලිදායක වූ සංසාර සාගරයෙන් ඈතර වෙලා ලබන අමා මහ නිවනට යන්නට අවශ්‍ය කරන බෝධිපාක්ෂික ධර්මයන්හි මූල බීජයක් බඳු වූ සද්ධින්ද්‍රිය ඔබ තුල වැඩෙන්නට මේ තථාගත ගුණ ඔබේ සිතට කාවදීවා. මේ තථාගතයන් වහන්සේ කෙරෙහි සිත නැවේවා. තමන්ගේ සිත පැහැදේවා. ඒ පැහැදීම අත් නොහැර තව තවත් දියුණු කරගෙන ඒ මත පිහිටා සීලයෙන්, සමාධියෙන්, ප්‍රඥාවෙන් වැඩි අමා මහ නිවනින් සැනසෙන්නට. එයයි සියලු උපද්‍රවයන්ගෙන් මිදුණු තැන. අන්නේ සියලු උපද්‍රවයන්ගෙන් අත මිදුණු ශාන්ත අමා මහ නිර්වාණ ධාතුව සාක්ෂාත් කරගන්නට මේ ගාථාව අධ්‍යයනය කිරීමෙන් ඔබ ලද ඒ ශක්තිය ඔබට හේතු වේවා, වාසනාව වේවා කියලා අපි හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ඒ ප්‍රාර්ථනාව ඇතුවයි අපි මීළඟ ගාථාවට යොමු වෙන්නේ. දෙවනි ගාථාව. කයං විරාගං අමතං පනීතං යදජ්ජගා සක්්‍ය මුනි සමාහිතෝ නතේන ධම්මේන සමත්තිකින්චි ඉදම්පි ධම්මේ රතනං පනීතං ඒතේන සච්චේන සුවත්ති හෝතු. මේ ධර්ම රත්නේ ගුණ විදහා දක්වන ගාථා රත්නයක්. ඒ ධර්ම රත්නේ ගුණානුභව බලයෙන් යහපත උදා වේවා කියලා තථාගතයන් වහන්සේ කෝටි ලක්ෂයක් සක්වල අනසක පතුරුවා දේශනා කරන ලද සත්‍යක්‍රියාවක්. අපි බලමු එහි අර්ථය කුමක්ද කියලා ඊළඟට අට කතාවට අනුව. එතකොට මේ සුත්ත නිපාත අට කතාවේ මේ පිළිබඳව පැහැදිලි කරන්නේ මෙහිමයි. ඒවං බුද්ධ ගුණේන සච්ඡං වත්වා ඉදානි නිබ්බාන ධම්ම ගුණේන වත්තු මාරද්දෝ කයං විරාගಂತಿ. මෙසේ ඒ කියන්නේ අර පළවෙනි ගාථාවේ දක්වපු ආකාරයෙන් බුදු ගුණ කරන කොටගෙන සත්‍යක්‍රියා සිදු කොට දැන්
නිර්වාණ ධර්ම ගුණය කරන කොටගෙන කයං විරාගං ආදී වශයෙන් සත්‍යක්‍රියාව සිදු කිරීම ආරම්භ කරන ලද්දේය. එතකොට මෙතනදී මේ ගාථාව බුදුරජාණන් වහන්සේ විසින් ධර්ම රත්නයේ ගුණ ප්‍රකාශ කිරීම පිණිස එහි සත්‍යභාවය කරන කොටගෙන ලෝක සත්වයාට සිත ශාන්ති ආශිර්වාදය ලබා දීම පිණිස භාවිතා කරනවා. ධම්ම කියන පදය විවිධ අර්ථයන්ගේ යෙදෙන පදයක්. උදාහරණයක් හැටියට පටිසම්භිදා මග්ග ප්‍රකරණ අට කතාවේ මේ ධර්මයේ පිළිබඳව ධම්මට්ඨිති ඥානයේ යටතේ පැහැදිලි කරන්නේ මෙහෙමයි. ධම්ම සද්දෝතාව ස්වභාව පඤ්ඤා පුඤ්ඤ පඤ්ඤත්ති ආපත්ති පරියත්ති නිස්සත්තා විකාර ගුණ පච්චය පච්චුප්පන්නාදී දිස්සති. ධර්ම කියන શબ્දය ස්වභාවය කියන්නේ ප්‍රඥාව හැඳින්වීමට, පින හැඳින්වීම, පින කියන අර්ථයට, ප්‍රඥප්ති කියන අර්ථයෙන්, ආපත්‍ති කියන අර්ථයෙන්, පරියත්ති කියන අර්ථයෙන්, නිස්සත්ත භාවය දැක්වීම පිණිස, විකාර තත්වයේ පෙන්වීම පිණිස, ගුණය, එවැගේම ප්‍රත්‍ය ධර්ම, එවැගේම ප්‍රත්‍යෝත්පන්න ධර්ම යනාදී වශයෙන් විවිධ අර්ථයන් දැක්වීමට භාවිතා වෙනවා පාලි භාෂාව තුළ. එතනදී කුසල ධම්මා, අකුසල ධම්මා, අභ්‍යාගත ධම්මාදී වශයෙන් කියවෙනකොට ස්වභාව ධර්ම තමයි දක්වන්නේ. කියන්නේ තම තමා ඇති ඒ ලක්ෂණ වලින් හැදින්විය හැකි පරමාර්ථ ධර්ම හැදින්වීමට ධම්මා කියලා එතන නැත්නම් ධම්ම කියන වචනය භාවිතා කරලා තියෙනවා. ඒ වගේම යස්සේතේ චතුරෝ ධම්මා සද්ධස්ස ගරමේසිනෝ සච්ඡන් ධම්මෝ දිතිචාගෝ සචේ පිච්චන සෝචති ආදී තැන්වලදී එතන ධම්ම කියලා සඳහන් වෙන්නේ ප්‍රඥාවට. ඒ වගේම නහි ධම්මෝ අධම්මෝච උභෝ සම විපාකිනෝ කියන තැනදී ධම්ම කියලා සඳහන් කරන්නේ පිනට කියලා සඳහන් වෙනවා. ඒ වගේම පඤ්ඤත්ති ධම්මා, නිරුත්ති ධම්මා, අදිවචන ධම්මා ආදී වශයෙන් ධම්මසංගණී සුත්තන්ත මාතිකාවලදී ප්‍රඥප්ති ධර්ම හැදින්වීමට ධම්ම කියන පදය භාවිතා කරලා තියෙනවා. ඒ වගේම පරාජිකා ධම්මා, සංඝාදිශේෂා ධම්මා ආදී වශයෙන් පරාජික පාළියේ සඳහන් වෙනවා ධම්ම කියන පදය ආපත්‍ති කියන අර්ථයෙන්. එවෙත් කියන අර්ථයෙන්. ඒ වගේම ඉද බික්ඛු ධම්මං ජානාති සුත්තං ගෙය්‍යං වෙය්‍යාකරණං ආදී තැන්වලදී පරියත්තිය කියන්නේ බුද්ධ දේශනේ ත්‍රිපිටක ධර්මයේ හැඳින්වීමටත් ධම්ම කියන වචනය භාවිතා කරනවා. අද ධම්ම කියපු ගමන් බොහෝ දෙනෙකුට එකවරම සිහියට නැගෙන්නේ මේ පරියත්ති ධර්මය. තස්මින් කෝපන සමේ ධම්මා හොಂತಿ. එහෙම නැත්නම් ධම්මේසු ධම්මානුපස්සී විහෙරති ආදී වශයෙන් ධම්මසංගණීහි එවැගේම සතිපට්ඨාන සූත්‍රයේ
යෙදෙන්නේ නිස්සත්ත්වතාවය. ඒ කියන්නේ සත්වයෙක් පුද්ගලයෙක් නොමැති එසේ ගත නොහැකි ධර්මතා සමූහයක් පමණයි කියලා පෙන්වන්නට ඒ අර්ථයේ ධම්මා කියන පදය යෙදෙනවා. ඒ කියන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ ස්කන්ධ පංචකය ගත්තාම ආයතන 12 ගත්තාම ධාතු 18 ගත්තාම ඉන්ද්‍රිය 22 ගත්තාම සත්‍ය 4 ගත්තාම මේ ආදී තැන්හි කිසිම තැනක මේ අහවලා මේ අහවල් තැනැත්තේ කියලා හඳුන්වන්න පුළුවන් සත්වයෙක් ඇත්තේ නැහැ. දෙවියෙක් බ්‍රහ්මයෙක් මිනිස්සෙක් කියලා හඳුන්වන්න පුළුවන් සත්වයෙක් ඇත්තේ නැහැ. යමක් පවතිනවද ඒ හේතු ප්‍රත්‍යයෙන් හටගත්ත ධර්ම මාත්‍රයක් පමණයි. සංස්කාර ධර්ම මාත්‍රයක් පමණයි. වෙනත් සත්පුද්ගල වශයෙන් ගත හැකි දෙයක් ඇත්තේ නැහැ. ඒ නිස්සත්ත්ව කියන අර්ථය පෙන්වන්නත් මේ ධම්ම කියන වචනේ භාවිතා කරනවා. ඒ වගේම ජාති ධම්මා, ජරා ධම්මා, මරණ ධම්මා ආදී වශයෙන් කියනකොට එතනදී ධර්මතාවය විකාරයටපත් වෙන ධර්මතාවය හඳුන්වන්නත් ධම්මා. දැන් ජාති ධම්මා කියලා කියන්නේ ජාතිය ස්වභාව කොටක නැති ධර්ම ඉපදීම ස්වභාව කොට ඇති තත්වය. එහෙම ස්වභාවය හඳුන්වන්නට අපි කියනවා ජාති ධම්මා කියලා. ඒ ස්වභාවයෙන් යුක්ත සංස්කාර ධර්මත් අපි ජාති ධම්මා කියලා හඳුන්වනවා. ඒ වගේම ජරාවටපත් වෙනවා. මොහොතක් පාසය වෙනස් වෙමින් ජරාවටපත් වෙනවා. ඒ ජරාවටපත් වෙන ස්වභාවය ජරා ධම්මතාවය කියලා අපි හඳුන්වනවා. ඒ ජරා ධර්මතාවයෙන් යුක්ත දෙයක් අපි ජරා ධම්මා කියලා හඳුන්වනවා. ඒ වගේම මරණ ධම්මා කිව්වහම මරණයටපත් වෙන, භංගයටපත් වෙන, චුතියටපත් වෙන ධර්ම මරණ ධර්මතාවයෙන් යුක්තයි. චුතවන භංගයට, නිරුද්ධ වීමට, වැය වීමට, ෂේ වීමට පත් වෙන ස්වභාවයෙන් යුක්තයි. එම මැරෙන භංගයට පත් වෙන ඒ ලක්ෂණයෙන් යුක්ත ධර්මත් අපි හඳුනනවා මරණ ධම්ම කියලා. එතනදී ධම්ම කියන වචනයෙන් කියවෙන්නේ මේ සංස්කාරයන්ගේ විකාරයට පත් වීම, වෙනසට බඳුන් වීම. ඊළඟට චන්නං බුද්ධ ධම්මානං ආදීසු ගුණේ බුදුරජාණන් වහන්සේගේ ආස්‍යානුසය ඥානය, ඉන්ද්‍රිය පරෝපරියත්ත ඥානය, යමක මහා ප්‍රාතිහාර ඥානය, මහා කරුණා සමාපatti ඥානය, සබ්බඤ්ඤුත ඥානය, සර්වඥතා ඥානය ආදී ගුණත් හඳුන්වනවා ධම්ම කියලා. ඒ වගේම හේතුම් හි ඥානං ධම්මපටිසම්භිදා ආදී තැන්වලදී ප්‍රත්‍ය හැඳින්වීමටත් ධම්ම කියන වචනය යොදා ගන්නවා. යේ ධම්මා සමවෙන්න එතන කියවෙන්නේ ප්‍රත්‍යুৎපන්න ධර්ම ගැන. යෝ ධම්මං පස්සති සෝ පටිච්ච සමුප්පාදං පස්සති, යෝ පටිච්ච සමුප්පාදං පස්සති සෝ ධම්මං පස්සති කියන තැන අනේ වගේ ස්ථානවලත් කියවෙන්නේ ධම්ම කියන වචනේ ප්‍රත්‍ය පිළිබඳව. ඒක නිසා ප්‍රත්‍ය හැඳින්වීමටත් ධම්ම කියන වචනේ යොදා ගන්නවා. එතනදී මේ ප්‍රත්‍ය ධර්මයක් කියලා කියන්නේ කිසියම් සංස්කාර ධර්මයක් ඉපදීමට හෝ පැවතීමට හෝ ඉපදීම පැවතීම කියන මේ දෙකටම හෝ උපකාර කරන ධර්මයට තමයි අපි කියන්නේ ප්‍රත්‍ය ධර්ම කියලා. එතකොට ඒ ප්‍රත්‍ය ධර්ම හඳුන්වීමටත් අපි මේ ධම්ම කියන වචනය පාලි භාෂාව තුළ භාවිතා කරනවා. ඒ වගේම තිතාවසා ධාතු ධම්මට්ඨිතතා, ධම්ම නියාමතා ආදී තැන්වලදී
ප්‍රත්‍යুත්පන්න ධර්ම හැඳින්වීමටත් මේ ධම්ම කියන පදය භාවිතා කරනවා. ඒ කියන්නේ ප්‍රත්‍යুৎපන්න කියලා කියන්නේ අර යමක උපකාරයෙන් හටගත්ත ඵලය. ඒ ඵලය හැඳින්වීමටත් මේ ධම්ම කියන වචනේ යොදා ගන්න. අර මොට කලින් කියුනේ යේ ධම්මා හේතුප්පබවා තේසං හේතු තථාගතෝ ආහ කියලා. එතන යේ ධම්මා කියලා කියන්නේ එතනදී සඳහන් කරන්නේ ඔය පටිච්ච සමුප්පන්න ධර්ම. එතකොට මේ කියන විදිහට මේ ධම්ම කියන පදය අර්ථ ගණනාවක පාලි භාෂාවේ යෙදෙනවා. ඒ වගේම ධම්ම කියන වචනේ අර්ථය පැහැදිලි කරලා තියෙනවා අට කතාවේ පටිසම්භිදා මග්ග අට කතාවේ. මෙන්න මේ විදිහෙන් අත්තතෝපන අත්තනෝ ස්වභාවන් ධාරින්තීති වා. ඒ කියන්නේ තමන්ගේ ස්වභාවය දරන හින්දා ධම්ම කියලා කියනවා. ඒ සඳහන් කරන්නේ අර ස්වභාව ධර්ම සම්බන්ධ. දැන් අපි කෙනෙක්ව හඳුන්වන්නේ ඔහුගේ ස්වභාවයෙන්. මෙයා හොඳ කෙනෙක්, මෙයා නරක කෙනෙක්, මෙයා මිනිස්සෙක්, මෙයා ස්ත්‍රියක්, මෙයා පුරුෂයෙක්. මෙහෙම අපි එක එක ලක්ෂණ වලින් කෙනෙක්ව හඳුන්වනවා. ඒ වගේ මේ පරමාර්ථ ධර්ම වලටත් තියෙනවා තම තමන්ට අයිති ස්වභාවයන්. දැන් පඨවි ධාතුවට තියෙනවා කර්කශ ස්වභාවය. ආපෝ ධාතුවට තියෙනවා ආබන්ධන ස්වභාවය. ඒවල් බැඳ ගන්න ස්වභාවය. වේදනාවේ තියෙනවා විඳින ආරම්මන රසය අනුභව කරන ලක්ෂණය. ඒ වගේම සිත අරමුණු දැනගැනීමේ ලක්ෂණය. මේ වගේ Tamanට අයිති ලක්ෂණයක් තියෙනවා. ඒක න ස්වභාවය කියලා. ඒ ස්වභාවය දරන්නේ කියන අර්ථයෙන් ධම්ම කියලා සඳහන් කරනවා. ඊළඟට පච්චේහි ධාරියන්තීති වා. ඒ වගේම ප්‍රත්‍යෝත්පන්න ධර්ම ඒවා සකස් වෙන්න උපකාර කරන ප්‍රත්‍ය ධර්ම හින්දා තමයි පවතින්නේ. කලින් කියපු උපකාරක ධර්ම හින්දා තමයි ඵලය පවතින්නේ. අඹ ඇටේ නිසා තමයි අඹ ගහ හැදෙන්නේ. පරමාර්ථ වශයෙන් කතා කරනකොට අවිද්‍යාව නිසා තමයි සංස්කාර ධර්ම හටගන්නේ. සංස්කාර ධර්ම හින්දා තමයි විඥාණය හටගන්නේ. හේතු ප්‍රත්‍යයෙන් තමයි තත්සම්පයුක්ත චිත්තචෛතසික ධර්මත සහ පටිසන්ධික්ෂණේහි රූප ධර්ම කර්මජ රූප උපදින්නේ. එතකොට මෙන්න මේ විදිහට ප්‍රත්‍යයන් නිසා ඒ ප්‍රත්‍යෝත්පන්න ධර්ම සකස් වෙනවා, පවතිනවා. එන්නේ ඒ අර්ථයෙන්ුත් ධම්ම කියලා කියනවා. අත්තනෝ පලං ධාරෙන්තීති වා. ඒ වගේම ප්‍රත්‍ය ගැන කතා කරනකොට තමන්ගේ ඵලය ඉපදීම් වශයෙන් හෝ පැවතීම් වශයෙන් දරා සිටින්නේ කියන අර්ථයෙන් ඒව ධම්ම කියලා හඳුන්වනවා. එතකොට හේතුවත් ධම්ම කියලා සමහර තැන්වල හඳුන්වනවා, සමහර වෙලට ඵලයක් ධම්ම කියලා හඳුන්වනවා. අත්තනෝ පරිපූරකං අපායේසු අපතමානං ධාරෙන්තීති වා. ඒ වගේම තමයි තමන්ව සම්පූර්ණ කරන පුද්ගලයා අපායේ වැටෙන්න නොදී දරා ගන්න බැවිනුත් ධම්ම කියලා කියනවා. මෙතන සඳහන් කරන්නේ කුසලයේ නැත්තම් ගුණ ධර්ම.
කුසල ධර්මයන් ගුණ ධර්මයන් සම්පූර්ණ කරන පුද්ගලයා අපායට නොයටි ආරක්ෂා කරන්නේ තමන් ආරක්ෂා කරන සීලාදී ධර්ම කුසල ධර්ම. ඒක නිසාත් මේ අර්ථයෙන් ඒ කුසලාදී ධර්ම ධම්ම කියලා සඳහන් කරනවා. සකසක ලක්ෂණයේ ධාරෙන්ති ඉතිවා. ඒ වගේම තම තමන්ට අයිති ලක්ෂණය දරා සිටින හින්දාත් ධම්ම කියලා හඳුන්වනවා. එතනදී අර කලින් සඳහන් කළා වගේ විඥානයේ විඥාන ලක්ෂණය, වේදනාව වේදිත ලක්ෂණය, සංඥාව සංජාන ලක්ෂණය, පඨවි ධාතුව කර්කශ ලක්ෂණය, ආපෝ ධාතුව ආබන්ධන ලක්ෂණය, මේ විදිහට තම තමන්ට අයිති ලක්ෂණ දරාගෙන අනික් අයත් එක්ක මිශ්‍ර වෙන්නේ තමන්ට අයිති ගතිය තමන් දරාගෙන ඉන්නවා. ඉන්නේ ඒ ගතිය ඒත් හඳුන්වනවා ධම්ම කියලා මේ අර්ථයෙන්. ඊට පස්සේ චිත්තේන අවදාරී යන්තිති වා යතා යෝගං ධම්මාති උච්චන්ති. ඒ වගේම චිත්තේන අවදාරී යන්ති. සමහර ධර්මතා තියෙනවා ඒ ධර්ම ඇසින් බලන්නට බෑ. ඇසට යොමු වෙන්නේ. කනට ඇසෙන්නේ නැහැ. දිවට දැනෙන්නේ නැහැ. නහයට දැනෙන්නේ නැහැ. ස්පර්ශ කරලා බලන්න බෑ. ඒ වැටහෙන්නේ මනසට පමණමයි. සිතින් දැරිය යුතු අර්ථයනොත් ධම්ම කියලා කියනවා. දැන් නිර්වාණ ධර්මයේ හැම ඇසින් බලන්න පුළුවන් කමක් නැහැ. කනින් අහන්න පුළුවන් කමක් නැහැ. නහයෙන් ගඳ සුවඳ බලන්න පුළුවන් දෙයක් නෙමෙයි. දිවෙන් රස බලන්න පුළුවන් දෙයක් නෙමෙයි. ස්පර්ශ කරලා බලන්න පුළුවන් දෙයක් නෙමෙයි. නිර්වාණය අරමුණු වෙන්නේ මනසට පමණයි. ඒ වගේම නිර්වාණේ පවතිනවා රාගාදී කෙලෙස් නිවන ස්වභාවය. ඒ වගේම ශුන්්‍යත අනිමිත්ත අප්පෙනිහිත ආදී ලක්ෂණයන්ගෙන් යුක්තයි. ඒ තමන්ගේ ලක්ෂණ දරා සිටිනවා. මේ වගේ ලක්ෂණයන්ගෙන් නිර්වාණයත් අපි හඳුන්වනවා ධම්ම කියලා. එතකොට මෙතනදී මේ ධම්ම කියන වචනේ විවිධාර්ථවල යෙදෙනවා. ඒකයි මේ ධර්මය හදාරනකොට අපිට තියෙන දැනුම පමණක් මේ සුළු දැනුමක් පමණක් පදනම් කරගෙන ඒ දන්න වචන ටිකෙන් සේරම තේරුම් ගන්න පුළුවන් කමක් නැති බව හොඳට අපි අවබෝධ කරගන්න ඕනේ. අපි නොදන්න දේ බොහොම වැඩි අපි දන්න දේට වැඩිය. ඒක නිසා අපි තව තවත් මේ ධර්මය අධ්‍යයනය කරලා ධර්මයේ හොඳින් හදාarලා තමයි නිශ්චයන්ට නිගමනයන්ට අපි එළඹෙන්නට ඕනේ යම් තරමකට හෝ. තව ඒක ප්‍රායෝගිකවත් කරලා තමයි නිශ්චයකට එනවා නම් වඩාත් නිවැරදි චුල්ලහත්තිපදෝපම සූත්‍රයට අනුව බුදුරජාණන් වහන්සේ මෙහෙම මේ ධර්මය අහූ පමණින් දෙයක් නිශ්චය කිරීම පිළිගන්නේ නැහැ. නමුත් යන්දුරකට ඉගෙනීම තුලින්වත් යම් දෙයක් පිළිබඳව නිශ්චයකට නිගමනයට එන්න නම් අපිට ඇත්තෙන්ම අද බොහෝ දෙනෙක් දන්නා වූ ධර්ම කොටස වලට වැඩිය විශාල ප්‍රමාණයක් තව ඉගෙන ගන්න තියෙනවා. ඒක නිසා අර්ථ සපයනකොට නිරුක්ති සපයනකොට මේ වගේ තැන්වලදී අපි දැනගෙන හිටියේ නැත්නම් ඒ අදාළ තැනට අදාළ අර්ථය ගන්න බෑ. සමහර වෙලාවට අර්ථ කිහිපයක තියෙන දේ වැරදි තැනදී වැරදි අර්ථය අරගත්තොත් සම්පූර්ණයෙන් එතනදී වැරදි අවබෝධයක් තමයි ඇති වෙන්නේ. ඒක නිසා ඒ කරුණත් සිහියේ තබා ගන්නට ඕනේ. ඒ අනුව ගත්තාම දැන්
මෙතනදී ධම්ම කියලා සඳහන් කරන්නේ පරියත්ති ධර්මය නෙමෙයි. මෙතනදී ධම්ම කියලා බුදුරජාණන් වහන්සේ සාකච්ඡා කරන්නේ නිර්වාණය නැමැති ධර්මය. තත් යස්මා නිබ්බාන සච්ච කිරියාය රාගාදයෝ කීනා හොන්ති පරික්කීනා. එහිදී යම් හේකින් නිර්වාණය සාක්ෂාත් කිරීම නිසා සෝවාන් සකදාගාමි අනාගාමි අරිහත් කියන මාර්ගත් අනාගාමි අරිහත් කියන මාර්ග හතරෙන් නිර්වාණය සාක්ෂාත් කිරීම කරන කොටගෙන රාගාදයෝ රාග ద్వේෂ මෝහ කියන අකුසල මූලයන් ප්‍රධාන කොට ඇති 1500ක් පමණ ක්ලේශ ධර්මයන් ක්‍රමානුකූලව ක්‍රමක්‍රමයෙන් මාර්ගයෙන් මාර්ගයේ කීනා හොන්ති පරික්කීනා ශේවීමටපත් වෙනවා, වැයවීමටපත් වෙනවා. එන්න ඒ කාරණය නිසාද ඒ වගේම එතන කරුණු 4ක් පමණ කියවෙනවා කයං විරාගං කියලා හඳුන්වන්නට. එකක් තමයි මේ කාරණේ. මොකද්ද? නිර්වාණය කියන ධර්මය සාක්ෂාත් කරගත්තාම රාග ආදී කෙලෙස් මොකද වෙන්නේ? ෂය වෙනවා, වැය වෙනවා. යස්මාවා තං තේසං අනුපාද නිරෝධක්ඛය මත්තං. ඒ වගේම යම් හේකින් ඒ නිර්වාණ ධර්මය එකී රාගාදී කෙලෙසුන්ගෙන් නැවත නූපදීන පරිදි නිරෝධකට ෂේවීමට පත්වීම මාත්‍රය වන නිසාද. යස්මාච තං රාගාදී විප්පයුත්තං සම්පයෝගතෝච ආරම්මනතෝච. ඒ වගේම මේ නිර්වාණය කියන ධර්මය සම්පයෝග වශයෙන්ුත් ආරම්මන වශයෙන්ුත් රාගයෙන් රාගාදී කෙලෙසුන්ගෙන් විනිර්මුක්ත නිසාද වියුක්ත නිසාද. ඒ කිව්වේ නිවනේ රාගය ඇති වෙන්නේ නැහැ. නිවන රාගයෙන් තොර තැනක්, ද්වේෂයෙන් තොර තැනක්, ඊර්ෂියාවෙන් මානෙන් අවිද්‍යාවෙන් මේ දේවල් වලින් තොර තැනක්. ඒ විතරක් නෙමෙයි, රාග සහිත, ද්වේෂ සහිත, මෝහ සහිත වෙනත් ක්ලේශ ධර්මයක් සහිත කිසිදු සිතකින් මේ නිර්වාණය අරමුණු කරන්න පුළුවන් කමක් ඇත්තෙත් නැහැ. නිර්වාණය කියන්නේ අනාශ්‍රව ධර්මයක්, අසංයෝජනීය ධර්මයක්, ඒ වගේම ඕයික යෝග නීවරණාදී ධර්මයන්ට, කෙලෙස් වලට, පරාමාර්ශ ධර්මයන්ට මේ කිසිදු ධර්මයකට අරමුණු වෙන්නේ නැති තත්වයක් තමයි, ලෝකෝත්තර තත්වයක් තමයි නිර්වාණය කියලා කියන්නේ. ඒක නිසා නිර්වාණය කියන්නේ කෙලෙස් තැවරෙන්නෙත් නැති, කෙලෙස් උන්ට අරමුණු වෙන්නෙත් නැති නිර්මල ධර්මයක්. යස්මාවා තම්හි සච්චිකතේ රාගාදේව අච්ඡන්තං විරත්තා හොන්ති විගතා විද්දස්සතා. ඒ කියන්නේ යම් හේකින් මේ නිර්වාණය කියන ධර්මයේ සාක්ෂාත් කරගත්තාම රාගාදී ක්ලේශ ධර්මයන්ගෙන් සිත අතිශයින්ම නොයැලෙන, එයින් පහවී යන, ඒවා දුරු වෙන තත්වයට පත් වෙනවා. හරියට ඖෂධයක් පානය කරාම ඒ ඖෂධය නිසා යම් රෝගයක් සුවපත් වෙනවා නම් ඒ සියලු රෝග සදහටම සනීප වෙලා, ෂය වෙලා, වැය වෙලා, ශරීරයෙන් ඉවත් වෙලා පහ වෙලා යනවා හා සමානව මේ නිර්වාණය
සාක්ෂාත් කරගත්ත පුද්ගලයාගේ රාග ආදී කෙලෙසුනුත් දුරු වෙලා සම්පූර්ණයෙන් සිත පිරිසිදු භාවයට පත් වෙනවා. సంతානය පිරිසිදු බවට පත් වෙනවා. තස්මා khයන්තිච විරාගන්තිච උච්චති. මෙන්න මේ කාරණය නිසා තමයි නිර්වාණයට khයං විරාගං කියලා කියන්නේ. එතකොට khයං විරාගං කියන්නේ කවරකට සමාන පදයක්ද? නිර්වාණයට සමාන පදයක්. සමාන පද දෙකක්. khයං විරාගං. ඉතින් අපි චුට්ටක් ආයි මේ පළවෙනි කාරණේ කතා කරලා බලමු. මෙතන කරුණු හතරක් කියවුණා. එක තමයි නිර්වාණය සාක්ෂාත් කර ගැනීම නිසා රාගාදී රාග ద్వේෂ මෝහාදී ක්ලේශ ධර්මයන් මොකද වෙන්නේ? ෂේ වෙනවා. වැයවීමට ගෙවී යාමට පත් වෙනවා. ඉතින් මේක ඇත්තටම පින්නතුනි හරි අපූර්ව කරුණක්. ධර්මයේ තියෙන හරි ශ්‍රේෂ්ඨ තැනක් කතා කරන්නට දීර්ඝ වශයෙන් අවශ්‍යයි. නමුත් ඒ සඳහා මේක වෙලාව නෙමෙයි. ඒක නිසා මම ඉතා කෙටියෙන් සඳහන් කරන්නම්. යම්කිසි පුද්ගලයෙක් කල්යාණ මිත්‍ර සම්පත්තිය ලැබීම නිසා, සද්ධර්මයේ ශ්‍රවණය කරන්න ලැබීම නිසා, ඒ වගේම යෝනිසෝ මනසිකාරය කරන කොටගෙන නුවණ උපදිනසේ මෙනෙහි කිරීම නිසා ධම්මානුධම්ම ප්‍රතිපත්තියේ හැසිරීම නිසා මෙන්න මේ කියන කරුණු හතර නිසා ඔහුට මේ ලෝකේ යථා ස්වභාවය මුලදී යම් දුරකට වැටහෙන්න පටන් ගන්නවා. ඔහුට සුතමේ ඥානය උපදින්න පටන් ගන්නවා. මේ අහන දහම් කරුණු සුතා දතා ආදී වශයෙන් අහලා ධාරණය කරගෙන ඒවායේ අර්ථ විමසනකොට මේ ලෝකයේ එක්තරා විදිහකට දුකක් මත පිහිටලා තියෙන බව, දුක්ඛේ ලෝකෝ පතිට්ඨිතෝ කියන මේ දුක මත ලෝකය පිහිටා තිබෙන බව, දුක්ඛමේව හි සම්භෝති දුක්ඛං තිට්ඨති වේචිත නාත්‍රඤ්ඤ දුක්ඛා සම්භෝති නාත්‍රඤ්ඤ දුක්ඛා නිරුච්ඡති. දුකක්ම තමයි උපදින්නේ, දුකක්ම තමයි පවතින්නේ, දුකක්ම තමයි නැති වෙන්නේ. දුකෙන් තොර දෙයක් හටගන්නෙත් නැහැ, දුකෙන් තොර දෙයක් නැති වෙන්නෙත් නැහැ. හේතුප්පටිච්ච සම්භූතං හේතුභංගා නිරුද්ධති. මේ හේතු ප්‍රත්‍යයෙන් හටගත්ත සියරම හේතු ප්‍රත්‍යයන් නැතිවීමෙන් නැති වෙනවා. ඒ වගේම ජාති ධම්මෝම්හි ජාති අනතීතෝම්හි අබින්හම් පච්චවේක්කිතබ්බං ආදී වශයෙන් දේශනා කරපු පරිදි මම ජාති ධර්මයක්, ව්‍යාධි ධර්මයක්, ජරා ධර්මයක්, මරණ ධර්මයක්, මේ විදිහට මම ඉපදිලා ලෙඩ වෙලා වයසට ගිහිල්ලා මැරෙන පුද්ගලයෙක්, සියලු දේ අතහැර සබ්බම් පහාය ගමනීයන්, සියලු දේ අතහැර මං යන්නට ඕනේ. මේ කියන කරුණු ඔහුට යම්තරම් දුරකට අවබෝධ වෙන්න, වැටහෙන්න පටන් ගන්නවා. මේ වැටහීම ඔහුට ලැබෙද්දී ඔහුගේ සිත નિરાයාසයෙන්ම සතිමත් වෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ සිහියෙන් ඉන්නවා. මේ කියපු කාරණා පිළිබඳවට නිරන්තරයෙන් මතකය අවදි වෙනවා. ඔහු ඒ ධර්ම නුවණින් විමස බලනවා. ඒක නිසා ඔහුට අවබෝධ වෙනවා මේක දුකේම
ඇලිලා ගැලිලා ඉන්න සාරයක් හරයක් හොයාගන්නට බැරි ස්ථානයක්. මේ තුන් ලෝක ධාතුවේම එහෙම ෂේ වෙන්නේ නැති, වැය වෙන්නේ නැති, සදාකාලික, නিত্য සුන්දර, පරම රමණීය උප්පත්තියක් ලැබෙන්නේ නැහැ. ඒක නිසා තමන්ගේ ඇස, තමන්ගේ කන, තමන්ගේ නහය, තමන්ගේ දිව, තමන්ගේ ශරීරය සතුටු කරන්නට අධර්මයේ හැප්සිරීම ඔහු ප්‍රතික්ෂේප කරනවා. ඔහුට වැටහෙනවා මේ කරුණවල යෙදීමෙන් තමන්ටත් අනුන්ටත් අනර්ථයක් මිස අර්ථයක් ඇත්තේ නැහැ. මේ ජීවිතයේ මරණයෙන් අවසාන වෙන්නේ නැහැ. නැවත උපතක් කරා යනවා. සුගති ලෝකත් අනිත්‍යයි. සුගති ලෝකත් දුකින් මිදිලා නැහැ. නමුත් අපාය ඊට වැඩිය දුක්ඛිතයි. ඒක නිසා මේ දීර්ඝ සංසාරේ ඇවිදින එක භයානකයි තමයි, ඉපදින එක භයානකයි තමයි. නමුත් අපාගත වීම ඊට වැඩිය අතිශය භයානකයි. ඒක නිසා මං සතර අපායෙන්වත් ගැලවෙන්නට පස්පව් දස කුසල් වලින් අත මිදෙන්නට ඕනේ. සිල්වත් පුද්ගලයෙක් බවට පත් වෙන්න ඕනේ. කය වචන දෙක සංවර කරගන්නට ඕනේ. කය වචන දෙක සංවර කරගත්තේ නැත්නම් මම විශාල අනතුරකයි කියලා දැනගන්න මේ පුද්ගලයා කය වචන දෙක සංවර කරගන්නවා. මේ කය වචන දෙක සංවර කරගන්න පුද්ගලයාට හිත හොඳින් සමාධිගත කරගන්න පුළුවන්. මොකද හිත එමෙයට දුවන්නේ නැහැ. හිත ගොඩක් වෙලාවට ඉල්ලන්නේ මේ කය සතුටු කරන්න අවශ්‍ය දේවල්. මේ ඇස කන නාසය දිව ශරීරය පිනවන්න තමයි හිත කුලප්පු වෙලා මේ යත අපිව දුවවන්නේ. අර දේ බලන්න, මේ දේ අනුභව කරන්න, මේ විදිහේ සැප පහසුකම් ලබන්න කිය අපිව දුවවන්නේ ඒකයි. ඒ දේවල් නොලැබෙනකොට ද්වේෂයෙන් උමතු වෙලා අවි ආයුධ අරගෙන සටන් කරන්නේ ඒව ලබා ගන්න, නැත්තම් ලබාගත් දේවල් ආරක්ෂා කරගන්න. එතකොට මේ පංචකාම සම්පත්තීන් පිළිබඳව තියෙන ලෝලත්වය සීලයෙන් මැඩපවත්වාගෙන කායිකව වාචසිකව සංවර වෙනවා කියන්නේ එක්තරා විදිහකින් මනසත් හීලෑ කර ගැනීමක්. ඔහු කායිකව සංවර වෙනකොට, මානසික වාචසිකව සංවර වෙනකොට මනසටත් අර කුලප්පු ගතිය අතහැරලා එක්තෙන් වෙන්න පුළුවන් හැකියාවක් ලැබෙනවා. ඒක නිසා සීලය පදනම වෙනවා සමාධිය ගොඩනගා ගන්න. තමන්ගේ කයින් තමන්ගේ වචනයෙන් වරදක් වෙලත් නැති නිසා, වරදක් වෙයි කියලා බයකුත් නැති මේ පුද්ගලයාට කලකිරෙන්නට, පසුතැවෙන්නට, බිය වෙන්නට, තැති ගන්නට දෙයක් ඇත්තෙත් නෑ. උට ලෝකෙන් කොච්චර උට චෝදනා කළත් ඒ පිළිබඳව කනගාටු වෙන්න දෙයක් ඇත්තේ නැහැ. තමන් දිහා බලලා තමන්ට කනගාටු වෙන්න දෙයක් ඇත්තෙත් නැහැ. දැන් මෙන්න මේ විදිහට ශාන්ත වූ මනසක් ඇතිව, සංසිඳුණු මනසක් ඇතිව, සැහැල්ලු මනසක් ඇතිව
ජීවත් වෙන පුද්ගලයා අර චිත්ත ඒකාග්‍රතාවයත් ටික ටික දියුණු කරන්න පටන් ගන්නවා. ඔහුට තේරෙනවා මේ කය සංවර කරගන්නවට වැඩිය හිත සංවර කරගන්න එක අමාරුයි. කය වරද්දට නොගියත් කය එතනම තියෙද්දි හිත සමහර වෙලාවට වැරද්දට දුවනවා. ඒ වගේම මේ කායික සංවරභාවය ඇති වෙනකොට වාචසික සංවරභාවය ඇති වෙනකොට තමන්ටත් නොදැනීම විවිධාකාරයේ වෙනත් ස්වභාවයන්ගෙන් හිත තමන්ව අකුසලයට අදින්න පටන් ගන්නවා. කලින් සිල්වත් නැතුව ඉන්නකොට කෙලෙසුන්ට වෙස්වලාගෙන ඉන්න අවශ්‍ය නැහැ. තමන්ගේ ස්වභාවයෙන්ම ආව හැකි. මොකද මේ පුද්ගලයා ඒ කෙලෙස් සාදරයෙන් හිතට බාර ගන්නවා. දැන් මේ හික්මුණු තැනැත්තා හැම කෙලෙස් බාර ගන්න කැමැත්තක් නෑ. ඔහු කෙලෙස් හඳුරනවා, ඔහු කෙලෙස් ප්‍රතික්ෂේප කරනවා. දැන් කෙලෙස් ඔහු තුලට ආයුත්තේ වෙස්වලාගෙනයි. ඒක නිසා මේ කෙලෙස් මොකද කරන්නේ? මොහු තුලට එන්න විවිධ උපක්‍රම ගන්නවා. ඔහු සිල්වතෙක් නිසා මිනිස්සු සිල්වතෙක් කියලා ඔහුව වර්ණනා කරනවා. යන තැන පසසනවා. කීර්ති ප්‍රශංසා හම්බ වෙනවා. කලින් තමන්ගේ ආත්ම විමුක්තිය පිණිස සිල් රැකපු පුද්ගලයා දැන් ලාභ කීර්ති ප්‍රශංසා බලාපොරොත්තු සිල් රකින්නෙක් බවට පත් වෙනවා. කාමයේ වර්ධව හැසිරීම, මත්පැන් බීම, පරපණ නැසීම, හොරකම අතහැරපු මේ මිනිස්සයා ඒ දේවල් පව් කියලා දැනගෙන හිටියට අර ලාභ කීර්ති ප්‍රශංසාවලට එතෙන්ටවත් හිත නැවෙයි කියලා හිත උත්සාහ දරනවා මේ දේවල් වලට මේ පුද්ගලයා යොමු කරන්න. ඥානවන්තයා මේකට අහු වෙන්නෙත් නෑ. ඒකයි ඔහුට කල්යාණ මිත්‍ර සම්පත්තිය, සද්ධර්ම ශ්‍රවණය, යෝනිසෝ මනසිකාරය අවශ්‍ය වෙන්නේ. ධර්මානුධර්ම ප්‍රතිපත්තිය පිහිටන්න. මේ තුන නොඅඩුව ලැබෙන මේ පුද්ගලයා තේරුම් ගන්නවා මම සෑම මොහොතකම සිහියෙන් ඉන්නට ඕනේ. මම අසිහියෙන් හිටියොත් මං කරා විනාශය එනවා. ඒක හරියට නගරයක ඉන්න තාම සුරූපමත් නගර සෝබනීය නර්තනයක් කරනකොට ඒ නර්තනය බලන්න 100,000 ගණන් මිනිස්සු එතෙන්ට එක්රැස් වෙනවා. පොර කනවා, පොදි ගහනවා. ඒ වෙලාවට මිනිස්සෙකුට සම්පූර්ණයෙන් කට පිරෙනකන් තලියකට තෙල් පුරවල අතට දීලා රජ්ජුරුවෝ කියනවා ඔබ මේ තෙල් පාත්‍රයක් අරගෙන මේ පිරිස මැද්දෙන් එහා කෙරවලට යන්න ඕනේ. මම මේ වදකයට නියම කරන ඔබ අතින් තෙල් බින්දුවක් හරි මේ පාත්‍රයෙන් එළියට වැගුරුනොත් හිස කසා දමන්න කියලා. ඔබ පිටුපසින් මේ වදකයා මේ කඩුවත් අරගෙන තියුණු කඩුවත් අරගෙන පස්සෙන් එනවා. ඔබට පනට ආසාවක් තියෙනවා නම් තෙල් බින්දුවක්වත් වගුරන්න නැතුව ගමන් කරන්න කියලා. ඒක මොන තරම් දුෂ්කර කටයුත්තක්ද? හැබැයි ජීවිතයට බය තියෙන කෙනා ඒකත් හරියට කරනවා. අන්න ඒ වගේ මේ පුද්ගලයාට සතිය ගැන වැටහි. මේ පුද්ගලයා දන්නවා සතියේ තියෙන වටිනාකම. ඒක නිසා ඔහු තමන්ගේ කය ගැන නිතරම සතිමත් වෙනවා. නිරන්තරයෙන් ඔහුගේ වේදනා පිළිබඳව සතිමත් වෙනවා. ඔහුගේ සිත පිළිබඳව ඔහු සතිමත් වෙනවා. හිතට නැගෙන සිතිවිලි පිළිබඳව ඔහු සතිමත් වෙනවා. ඔහු දන්නවා මේ සතිමත් බව නැතුව
ඔහුට සිත එක තැනක රඳවා ගන්න පුළුවන් කමක් නෑ. හිත නොමග යනවා. මේ සතර සතිපට්ඨානය තමයි ඔහු දැනගන්නවා බුදුන් සරණ ගිය ශ්‍රාවක දරුවෙකුට තමාගේ පෙත්ති විෂය පියාගෙන් ලැබිච්ච දායාදය උරුමය වෙන්නේ. මේ සීමාවෙන් පිට පැන්නොත් මං විනාශයට පත් වෙනවා. මේක දන්න පුද්ගලයා හැකි තාක් සිහියෙන් කටයුතු කරන්න පටන් ගන්නවා. මේ සිහිය කියලා කියන්නේ හරි පුදුම දෙයක්. ඇතාගේ හොඬවැලේ, ඇතා කියන්නේ විශාල සතෙක්. ඒ වුණාට ඇතාගේ හොඬවැලේ කෙරවලට ගිහාම ඔබට පේනවා ඇති පුංචි තුඩක් වගේ තියෙනවා උඩ කොටසේ. මේ කොටසට ඔබ විශ්වාස කරයිද දන්නේ නැහැ. අල්පෙනිත්තක් තරම් දෙයක් වුණත් හසු කරගන්න පුළුවන් කියලා කියනවා. මේ වගේ මේ සිහියට හසු නොවන දෙයක් නැහැ. සිහිය කියන්නේ ඊටාම තියුණු දෙයක්. හරියට නගරාරක්ෂකයෙක් වගේ. ඔහුට නොදැන දක්ෂ නගරාරක්ෂකයෙකුට නොදැන ඒ නගරයට කිසි කෙනෙකුට ඇතුල් වෙන්න පුළුවන් කමක් නැහැ. දක්ෂ දොරටුපාලයෙක් වගේ දොරටුපාලය නොදැන කිසි කෙනෙකුට ඒ දොරෙන් ඇතුළට එන්නට බෑ. ඒක නිසා තමන්ගේ సంతානය ඇති වෙන නැති වෙන කිසි දෙයකට මේ සතියෙන් හසු නොවි සතියට නොදැනෙන්න ඇති වෙලා නැති වෙලා යන්නට බෑ. ඒක නිසා මොහු උදේ පටන් රැ වනතුරු නිින්දට යනතුරු නැවත නිින්දෙන් අවදි වුණු මොහොතේ පටන් නැවත නිින්දට යනතුරු මේ විදිහට සිහියෙන් ගත කරනවා. මෙහෙම ගත කරන ඔහුට පෙනෙන්න පටන් ගන්නවා මම අහවලා ආදි වශයෙන් මේ හිතාගෙන ඉන්න මේ ස්කන්ධ පංචකය නාම රූප කියලා කොටස් දෙකකින් යුක්තයි. මේ නාම රූප දෙක හැරෙන්නට මෙතන මමය කියලා ස්ත්‍රිය පුරුෂයාය කියලා ගන්න දෙයක් ඇත්තේ නැහැ. මෙතන පවතින්නේ මොහොතක් පාසා ඇතිව නැති වෙන නාම රූප પરම්පරාවක් පමණයි කියලා ඔහුට වැටහෙන්නට පටන් ගන්නවා. මෙච්චර කාලයක් ඔහු මමයි කියලා හිතාගෙන හිටපු සත්වයක් පුද්ගලයෙක් කියලා දෙයක් තියෙනවා කියලා හිතාගෙන හිටපු ඒ අසත්‍ය දෘෂ්ටිය දර්ශනය ඔහුගෙන් ඉවත් වෙලා සම්‍යක් දෘෂ්ටිය ඇති වෙනවා. මේ සම්‍යක් දෘෂ්ටියට කියනවා දිට්ඨි විසුද්ධිය කියලා. ඒ දිට්ඨි විසුද්ධියට පත්වෙච්ච පුද්ගලයාට සිහි කරන තැන පෙනෙන්නේ නාම රූප පමණයි. කලින් නම් හිතුවේ මෙව්වා මට ඕන විදිහට තමයි හටගන්නේ කියලා. මම හිතුවහම මට ඕන විදිහට නැත්තම් දෙවියන් වහන්සේගේ කැමැත්තට නැත්තම් කිසි හේතුවක් ප්‍රත්‍යක් නැතිව අහසින් වැටුණා වගේ භෞතිකවාදී සංකල්ප වලින් ඒව කියවෙන විදිහට මේව සකස් වුණා කියලා තමයි හිතාගෙන හිටියේ. එහෙම හිතාගෙන ඉන්න එක හරි පහසු වුණාට ඇත්ත වැටහෙන්න ගත්තාම තේරෙනවා ඒ කිසිම විදිහකින් නෙමෙයි මේව හටගන්නේ. මේ හටගන්න එක නවත්තන්න පුළුවන් කමක් ඇත්තෙත් නෑ. තමන් කැමති වුණත් තමන් අකමැති වුණත් අතරක් නැතිව ගලන ගඟක් වගේ මේ නාම රූප ධර්ම ඇති වෙනවා නැති වෙනවා. මහුට පැනයක් ඇති වෙනවා මේ නිසා. මෙච්චර කල් මං හිතාගෙන හිටපු විදිහට නෙමෙයි නම් මේ දේවල් හටගන්නේ. මේ දේවල් හටගන්නේ කොහොමද? ඔහුට මේ ප්‍රශ්නේ ඇති වෙනවා. හරියට මහපාරේ ඇවිදන් යන මිනිස්සෙක් අම්මා තාත්තා නැති දරුවෙක් දැක්කහම
ඒ දරුවා ගාව නතර වෙලා මොහොතකට වටපිට බලනවා. මේ දරුවා කාගේද? මේ දරුවා කොහෙන්ද මෙතෙන්ට ආවේ? ඔහු දරුවා දිහා නෙමෙයි බලන්නේ. දරුවා මෙතෙන්ට ආවේ කොහොමද කියලා. ඒ වගේ මොහොත් මෙනෙහි කරලා බලනවා, විමසලා බලනවා. මේ රූප මගේ ශරීරයේ නැවත නැවත හටගන්නේ කොහොමද? මේ සිත් කොහොමද නැවත නැවත හටගන්නේ? මේ චෛතසික කොහොමද නැවත නැවත හටගන්නේ? මේ වේදනාව කොහොමද නැවත නැවත හටගන්නේ කියලා මොහු බලනවා. බලනකොට මොහුට පේනවා හේතුප්පටිච්ච සම්භූතං හේතුභංගා නිරුච්චති. හේතු ප්‍රත්‍යයෙන් මේව හටගන්නේ. හේතු ප්‍රත්‍ය බිඳිලා යනකොට මේව බිඳිලා යනවා. දෙවියෙක්ම වුණව නෙමෙයි. බ්‍රහ්මීක් හදනවත් නෙමෙයි. මං හිතලා මට ඕනේ විදියට හදාගන්නවත් නෙමෙයි. ඒක නිසා මේක හරි අවිනිශ්චිතයි. හේතු ප්‍රත්‍යයෙන් හටගත්ත විදිහට, ගොනු වෙන විදිහට මේවා ඇති වෙන්නේ. ඒක නිසා මේ ධර්ම පටිච්ච සමුප්පන්නයි. මොහුට මේ වැටහෙනවා. මේකට කියනවා පත්‍ය පරිග්ගහ ඥානය කියලා. දැන් ඔහුට අර කලින් තිබිච්ච සැකය දුරු වෙලා යනවා. ඔහුට සැක ඇති වෙන්නේ අතීතේ මං කොහොමද හිටියද? ඇත්තටම මට අතීත භවයක් තියෙන්න ඇද්ද? අතීතේ මං කොහොම වෙන්න ඇද්ද? අතීතේ කොහොම වෙලා කොහොම වෙන්න ඇද්ද? මේ වගේ සැක සංකා ඔහුට දුරු වෙලා යනවා. අනාගතේ මං ඉඳීද, පහළ වීද? අනාගත භවයක් මට සකස් වෙයිද? අනාගතේ භවයේ මොන වගේ වෙයිද? මෙහෙම සැක සංකා ඔහුට දුරු වෙලා යනවා. වර්තමානයේ ගැනත් ඔහුට මේ සංස්කාර ධර්ම සකස් වෙන්නේ කොහොමද? නාම රූප ධර්ම සකස් වෙන්නේ කොහොමද කියන සැක සංකා දුරු වෙලා යනවා. ඔහුට ප්‍රත්‍යක්ෂ වෙනවා මේ තථාගතයන් වහන්සේගේ ධර්මයේ කියවෙන පරිදි හේතුඵල ධමයක් තමයි මෙතන තියෙන්නේ. මේ හේතුඵල න්‍යාය තුල සියලුම සැක සංකා ඔහුට දුරු කරගන්න පුළුවන්කම ලැබෙනවා. හේතුඵල ධම අවබෝධයක් නැති අයට හිතට නැගෙන දහසකුත් එකක් ප්‍රශ්න තවදුරටත් ඔහුට ගැටලුවක් වෙන්නේ. මේකට කියනවා පත්‍ය පරිග්ගහ ඥානය. ඒ නිසා ඔහුගේ සැක දුරු වෙච්ච නිසා ඔහුගේ විසුද්ධියකට ඔහුපත් වෙනවා, පිරිසිදු බවකට. ඒකට කියනවා කාංකාක විතරන විසුද්ධිය කියලා. මේ කාංකා විතරන විසුද්ධියත් පහු කරන ඔහුට වැටහෙන්නට පටන් ගන්නවා තව තවත් සිහිය දියුණු කරද්දී මේ දැන් තියෙන ධර්මතාව විතරක් නෙමෙයි, අතීතෙ තිබිච්ච, අනාගතේ පහළ වෙන ආධ්‍යාත්මික බාහිර පරිසරයේ තියෙන, ඒ වගේම හීන ප්‍රනීත ඕලාරික සුකුම දුර ළඟ තියෙන මේ ඕනෑම විශ්වයේ පවතින සංස්කාර ධර්මයක් හේතු ප්‍රත්‍යයෙන් හට අරගෙන නැති වෙලා යනවා. හේතු ප්‍රත්‍ය නැති වෙලා යනකොට ඒක නිසා අනිත්‍යයි, දුකයි, මගේ කියලා ගන්න බෑ, අනාත්මයි. ඔහුට මේ බව වැටහෙන්න පටන් ගන්නවා, දැනෙන්න පටන් ගන්නවා. මේකට කියන සම්මස්සන ඥානය කියලා. මේ ඥාන තුන විදර්ශනාව එහෙම නෙමෙයි. ඔහුට විදර්ශනා නුවණ අවශ්‍යයි තව ඉස්සරහට යන්න. ඒ විදර්ශනා ඥානයට පාදක වෙන ඥාන මේ තියෙන්නේ. අපි බලමු ඊළඟට එතෙන්ට මොහු යොමු වෙන්නේ කොහොමද කියලා.